पूज्य महानायक स्वामी पादयान महासेकिन අවසරයි දයාබර දෙමාපියනි සිසු සහෝදරියනි මට මගේ මතකය අවුරුදු 34ක් ඈතට දිව ගියා මෙතන මේ කුටුවේ වාඩි වෙලා ඉන්නකොට මට මතක් වෙනවා මම පුරා දරුවෙක් හැටියට 1981 වර්ෂයේ රාත්‍රී ඉංග්‍රීසි පාසලට බාර දෙන්න මගේ අම්මා මේ පාසලට බාර දෙන්න ගෙනකොට මේ ඉස්සරහ තියෙන ඇඳේ අසුන්ගෙන හිටපු මාම්පේ විමල කිත්ති කියන ඒ තුන්කල් දුටු මහා යතිවරයාණන් වහන්සේ විසින් මාව සංඝාරාම රාත්‍රී පාසලේ ශිෂ්‍යෙක් හැටියට බදවා ගත්තා. ඇයි මම කියන්නේ උන්වහන්සේ තුන්කල් දුටු මහා යතිවරයාණන් වහන්සේ කෙනෙක් කියලා. අද මම පුද්ගලිකව දන්නවා ලංකාවේ දියුණුව ජාත්‍යන්තර පාසල්වල විෂයමාලාව සහ අධ්‍යයනයන් කරලා ගැනීමේදී පියෙක් හැටියට මගේ දරුවා එවැනි පාසලකට යන නිසා මම දන්නවා. එදා අද පවතින මේ తত্ত্বය ඉංග්‍රීසි අධ්‍යාපනය සහ එහි ඇති වැදගත්කම ඉංග්‍රීසි භාෂාව ඉගෙනවිය යුත්තේ කොහොමද කියන එක උන්වහන්සේ දැක්කේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ 1953 දෙතමුනාසර හිතා ගන්න පුළුවන් ඇයි මම මාම්පේ විමලකීර්ති ලොකුහාමුදුරන් වහන්සේ තුන්කල් දුටු යතිවරයාණන් වහන්සේ කෙනෙක් වශයෙන් හැඳින්වෙන්නේ කියලා. ඒ දැක්මෙන් පෝෂණය වෙච්ච රාත්‍රී ඉංග්‍රීසි පාසල එදත් මේ විදියටම මේ ක්‍රමයටම කිසිදු වෙනසක් නැතුව පැවතුණා. මේ වගේම මට තාම මතකයි ඊටම පුතහස්ත සංගීත ගුරුවරයෙකු ජයන්ත සිරිසේන මැතිතුමා එතුමා මේ විදිහටම ඇවිල්ලා මේ පුරා දරුදරියන්ට සංගීතය පුරුදු කරමින් මම හිතනවා මේ අද ඉන්න වාද්‍ය වෘන්දයේ ඉන්න ඒ වාද්‍ය වෘන්දේ මෙහෙවන්නේ ජයන්ත සිරිසේන මහත්මයාගේ පුතා කියලා මම හිතනවා. ඒ අවුරුදු 34ක ඉතිහාසය මම කියන්නේ. ඉතින් ඒවා මේ විශ්ව සාධාරණ දේවල් සමහර දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඒ දේවල් සාර්වත්‍රිකයි සර්වකාලීනයි. ඒ කියන්නේ හරි දේ වෙනස් වෙන්නේ නැහැ. උගත් දේවල් කාලානුරූපීව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේවල් වලට සාපේක්ෂව ගත්තහම හරිය කියලා හිතන දේ දීර්ඝකාලීනව එලෙසම පවතිනවා. මට තාම මතකයි මම හිතන්නේ මේ තුන්වෙනි කම්මේ ගහලා තියෙන ඡායාරූපේ බිම දරගහගෙන මම කොටලිසමක් අරගෙන ඒ දවස්වල ඒ ඡායාරූපේට මුහුණ දෙන්න මට මතකයි මම දෙවිදිහට තුන්වෙනි ඡායාරූපේ වෙන්න ඕන මම හිටියා. කුඩා ළමෙක් හැටියට මම රාත්‍රී පාසලට ඇතුළත් වෙනකොට රුපියල් 4යි මම ගෙවුවේ මාසෙක ගාස්තු හැටියට. රුපියල් 2 කොළ දෙකක් තමයි මම ගෙවුවේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ මුදල වැඩි වෙලා රුපියල් 6 රුපියල් 8 10 මම අවසානයේ අවුරුදු 5ක් රාත්‍රී පාසල ඉගෙන ගත්තා. මම ඒ පස්වෙනි අවුරුද්ද සම්පූර්ණ කරනකොට මම මාසෙකට ගෙවුවේ රුපියල් 12යි. මාසෙකට රුපියල් 12ක් ගෙවලා මම අධ්‍යාපනය සංඝාරාම රාත්‍රී පාසලේ අවසන් කරනකොට මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා ඉවර කරා විතරයි. 6 වෙනි අවුරුද්දේ මට මාම්පේ විමලකීර්ති ලොකුහාමුදුරුවෝ මට සංඝාරාම රාත්‍රී පාසලේ ගුරුවරයෙක් හැටියට මට එන්න කියලා කිව්වා. මම ගුරුවරයෙක් හැටියට ආවා. මට වැටුපක් ගෙවුවා. මගේ පියා මේ මුලාසනාවේ වැඩ ඉන්න මහානායක හාමුදුරුවෝ දන්නවා. සමාජයේ වැඩ කටයුතු කරන මහා සංඝරත්නයේ ඉතා කිප්පේ ආශ්‍රය කරා. මගේ පියා විමලකීර්ති හාමුදුරුවෝ හම්බෙලා ඇවිල්ලා ඉල්ලීමක් කරා. හාමුදුරුවනේ මගේ පුතාට රාත්‍රී පාසලේ උගන්වන්න කියලා ඔබ වහන්සේ කියලා තියෙනවා. මම හරි සතුටු වෙනවා. මම හැබැයි ඔබ වහන්සේගෙන් එක ඉල්ලීමක් කරන්න ආවේ. මගේ පුතා උගන්වන්න පාවිච්චි විඤ්ඤාණය කාර්ය සඳහා යොදා ගන්න. හැබැයි හාමුදුරනේ
පඩියක් ගෙවන්න එපා. පඩියක් ගෙවන්න එපා කියන ඉල්ලීම තාත්තා කළා තිබුණා. ඒ මොකද මගේ මව ගුරුවරියක් මගේ මව ලබන පඩියට සාපේක්ෂව බලුවහම ඒ කාලේ හැටියට මට විශාල මුදලක් ඒ කාලේ මට උන්වහන්සේ ලබා දුන්නා. ඒක තාත්තා හිතුවා මගේ මේ පොඩි වයසේදී මෙවැනි මුදලක් මට හම්බ වුණොත් මගේ ජීවිතය සමහර විට අඳුරු වෙයි කියලා. නමුත් මාපේ වලගේ හාමුදුරුවෝ කියන්නේ මහා පෞරුෂයක් තියෙන කිසිම කෙනෙකුට නොලැබෙන ඍජු උචිපටි සම්පන්න ගුණයෙන් පිරිපුන් යතිවරයන් වහන්සේ නම. උන්වහන්සේ මගේ පියාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මම කාටවත් ණයක් නැහැ මට කවුරුවත් ණය දෙන්න ඕනෙත් නැහැ කියලා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මට වැටුපක් ගෙවුවා. මම ඒ වැටුප අරගෙන මට තාම මතකයි මම ඒ වැටුපෙන් කරේ හැමදාම පොත්ගත්තු එක සහ මේ ගාල්ලේ පොලිසිය ඉස්සරහ ඉඳලා එක දිගට හිටියා යාත්‍රිකයන් විශාල සංඛ්‍යාවක් හිටියා. මම ඒ පටිගත්තු දවසට හැමදාම මම දෙන මුදලක් තිබුණා සියලුම යාත්‍රිකයන්ට. ඒ මගේ ඒ කාලේ හැටියට විශාල මුදලක් ඒක. මගේ සියලුම යාත්‍රිකයන්ට ඒ මුදල් වලින් කීයක් දීගෙන ගියා. ඒ දීමේ පුරුද්ද මම ඉගෙන ගත්තේ මේ ස්ථානයේ. දන් දීම, නැති බැරි මිනිසුන්ට උදව් කිරීම, මේ සියලු දේවල් මම ඉගෙන ගත්තේ සංඝාරාම රාත්‍රී පාසලේ මම ලැබපු ඒ දේ තුලින්. තවත් කාරණයක් මම කියනවා මම හිතන්නේ නැහැ ලංකාවේ කිසිම ආයතනයක් තිබෙනවා කියලා මෙතරම් විනය ගෞරව අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයක් මම හිතන්නේ නැහැ ලංකාවේ කිසිම තැනක තිබෙනවා කියලා. මගේ ජීවිතේ අපි බෞද්ධ හැටියට පන්සිල් පද පහ වගේ අපි ගරු කරන යම්කිසි දේවල් ටිකක් අපේ ජීවිතේදී මගේ ඒ ආකාරයෙන් මම ගරු කරන හේතුවක් තියෙනවා. මගේ දෙමව්පියෝ මම අධ්‍යාපනය ලැබපු විශ්වවිද්‍යාලය රාත්‍රී මේ සංඝාරාම රාත්‍රී පාසල ඒ වගේම මගේ නීති අධ්‍යාපනය ලැබපු නීති විද්‍යාලය සහ මට මෙතනට එන්න මාර්ගය පාදලා දීපු විශ්වවිද්‍යාලයේ හිටියා ආචාර්ය මහත්මයා W.S. පණ්ඩාර මහත්මයා කියලා. මෙන්න මේ පහ මේ චරිත මේ අංග පහ මගේ ජීවිතේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ආයතන. මම අද මේ වේදිකාවේ තමුන්නාසලා ඉදිරියේ මෙහෙම කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. මෙහෙම පෞරුෂයක් මට ලැබෙන්නේ නැහැ. මේ සංඝාරාම මේ වේදිකාව නොතිබුණා නම් මම යන්තම් 6 වන ශ්‍රේණිය වෙනකොට අවුරුදු 12ක් වෙනකොට මට මතකයි පළවෙනි වතාවට මම මේ වේදිකාවට නැගලා මම කරපු කතාව තමයි ජුලියස් සීසර්ගේ මරණය වෙලාවේ මාක් ඇන්ටනි කරපු කතාව. ප්‍රථම මතකයි ඒ කතාව I came to bury Caesar not to praise him කියන කතාව. මම මේ වේදිකාවේ යන්තම් අවුරුදු 11ක් පොල්ලෙක් හැටියට ඇවිල්ලා මම කතා කරා. එතන ඉඳලා මම සංඝාරාම අධ්‍යාපනය අවසන් වෙනවා. මම ඉතින් සෑම අවුරුද්දකම මට වාසනාව ලැබුණා පුළුවන්කම ලැබුණා මේ වේදිකාවේ දෙසැම්බර් මාසයේ මේ වේදිකාවට ඇවිල්ලා හැමදාම ඒ කතිකතරංගයේ පළවෙනි ස්ථානයේ අරගෙන මට මේ වේදිකාවේ කතා කරන්න. ඉතින් අන්නේ පෞරුෂය ඒ ආත්ම විශ්වාසය මට ලැබුණේ මේ සංඝාරාම රාත්‍රී පාසල නිසා. මම දැනට අවුරුදු 3කට 4කට කලින් අපි මහා පෙරවර්ගී හාමුදුරුවෝ අසනීප වෙනවා කියලා ආරංචි කළා. මමත් මගේ දිවිදත් ආවා උන්වහන්සේ බලලා යන්න. බලලා එනකොට අපේ සාරානන්ද හාමුදුරුවන්ට මුණ ගැසුණා. මුණ ගැසලා මගෙන් ඉල්ලගත්ත මගේ තොරතුරු මට කිව්වා මහත්තයා මෙහෙම තැනක ඉන්නවා කියලා අපි දන්නේ නැහැ. මට ආසයි අවශ්‍යතාවයක් තියෙනවා මේක රාත්‍රී පාසලේ ත්‍යාග ප්‍රදානයට ආරාධනා කරන්න කියලා. මම හාමුදුරුවනේ මට මොනතරම් වැඩ තිබුණත් මම මේ ආරාධනාව මම එතන නිහතමානීව පිළිගන්නවා. මොකද මම මේක පිළිගන්නේ මම මේ ගෙවන්නේ ණයක්. මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කරගෙන යන මේ උදාර කාර්යයට මේ සංඝාරාම රාත්‍රී පාසලේ මේ ගත කරන මොහොත මම මගේ ජීවිතේ කිසියම් හෝ ණයකින් කොටසක් මම මේ ගෙවන්නේ. මම මේ ණයක් ගෙවන්නේ.
රාත්‍රී පාසලේ උගන්වනකොට රාත්‍රී පාසල මම නිසා බැලුනේ නෑ. මම කියන්නේ තනියම ගුරුමන්ගේ මහත්මවරුන්ට රාත්‍රී පාසල නිසා ඔබ බැලෙනවා මිසක් ඔබ නිසා රාත්‍රී පාසල බැලෙන්නේ නෑ. කවදාකවත් හිතන්න එපා ඒක නිහතමානී වෙන්න. ඔබ මේ ආයතනය නිසා බැලෙනවා. කවදාම ඔබ මේ ආයතනය නිසා බැලෙනවා. ඔබට කවදාකවත් වරදින්නේ නෑ. හැබැයි මේ ආයතනයට රෝගී වෙන්න එපා. මේ ආයතනය කියන්නේ මම හිතන්නේ මේ ආයතනය ප්‍රතිනිර්මාණය කරේ චීන කොටු විතරක් නෙවෙයි. මේ ආයතනය ප්‍රතිනිර්මාණය කරේ ගාලු පුඩවරේ විතරක් නෙවෙයි. මේ ආයතනය ලෝකේ ප්‍රතිනිර්මාණය කරන්න ලායක වෙලා තියෙනවා. මම තෝරාගනු ලැබුවා එක්තරා අවස්ථාවකදී ලෝක රොටරි ජාත්‍යන්තරයේ විසින් ලෝක සමාජිකයෙකු වශයෙන් මාව තෝරාගනු ලැබුවා. ඒ තෝරාගනු ලැබුවා මුළු ලෝකෙම 17 දෙනෙක් තෝරා පත් කරගන්නකොට ඒ 17 දෙනාගෙන් එක්කෙනෙක් වරකට පත් වෙන්න පුළුවන් කම ලැබුණා. මම මේ දරුවන්ට දිරිමත් කරන්න මම මේ කතාව කියන්නේ. මම පිළිබඳව පළවෙච්ච රොටරි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර සංග්‍රහයේ පළවෙච්ච ලිපිය භාෂා 14කට පරිවර්තනය වෙලා තිබුණා. භාෂා 14කට පරිවර්තනය වෙලා තිබුණා. ඒ සංගාරම් රාත්‍රී පාසල නිසා. ඉන්පසුව මම ඇමරිකාවේ සෝල්ට් ලේක් සිටි නුවර පැවති ලෝක සාම සම්මේලනය අමතලා මම කතාවක් කරා. ඒ ලෝක සාම සම්මේලනය අමතලා කතා කරපු වෙලාවේ එක්තරා මහත්මයෙක් මම කතා කරනකොට මම කිව්වා ඒ කතාවේ මම ඉන්නකො මම සාමය ගැන මම කතා කරේ. කතා කරලා මම කිව්වා that we have been experiencing the war in Sri Lanka for more than 3 decades. මට තාම මතකයි මේ වචන මාලාව. මම කිව්වා due to the long standing war of Sri Lanka, the entire nation has become culturally barren, linguistically diluted, intellectually sound, and aesthetically deprived of and economically devastated. මට මේ වචන ටික කියාගෙන යනකොට මට මතක් වුණා මේ වචන ටික කොහෙන්ද මට ආවේ කියලා. මට මේ වචන ටික කියාගෙන යනකොට මට මතක් වුණා කොහෙන්ද මේ වචන ටික මට මතකයක් තිබුණා කියලා. පස්සේ මට මතක් වුණේ මම importance of English කියන මාතෘකාව යටතේ මේ සංගාරාම රාත්‍රී පාසලේ ඔය දීච්ච කතාවක දීච්ච වචන ටිකක් කියලා. ඊට පස්සේ මම මේ කතාව ගලේ වුණාට පස්සේ මාව සමග කතා කරන්න ආවා ලෝක බැංකුවේ නීති අංශයේ නියෝජ්‍ය සභාපති ඇමරිකානු ජාතික පීටර් කයිල් කියන මහත්මයා. ඒ මහත්මයා දැනට ලෝක බැංකුවේ නීති අංශයේ ජාත්‍යන්තර උපදේශකයා වශයෙන් කටයුතු කරන පීටර් කයිල්. ඉන්ටර්නෙට් එකේ වැළුවොත් ඔවුන් දාලා පීටර් කයිල් කියන නම ගැහුවොත් ඒ විස්තර සම්පූර්ණයෙන්ම ඒ පීටර් කයිල් මහත්තයා මගේ ළඟට ඇවිල්ලා කිව්වා තුන්වෙනි ලෝකේ රටකින් ආපු කෙනෙක් හැටියට කොච්චර හරවත් සාරගර්භ කතාවක් ඔබ ඉංග්‍රීසියෙන් කරේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ කටයුතු කරන තැනක කියලා. මට නිරන්තරයෙන්ම අපේ හාමුදුරනේ සංගාරාම රාත්‍රී පාසල මතක් වුණා. මම ඊටම අභිමානයි, ඊටම නිහතමානී මම මේ කියන්නේ. මම කොතනක හරි දායකණයක් ලැබුණොත් හැමතිස්සෙම මගේ අධ්‍යාපනය ලැබුණු රිච්මන්ඩ් විද්‍යාලයේ නම ගැන සඳහන් කරනවා. හැබැයි මම ඊටම නිහතමානීව කියනවා මගේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ නිම්වල පුරුළුනේ සංගාරාම රාත්‍රී පාසල නිසා මිසක් මම අධ්‍යාපනය ලැබපු රිච්මන්ඩ් විද්‍යාලයේ නිසා නෙවෙයි. ප්‍රධාන විදේශීය පාසල් වල දරුවෝ මේ මංගල වාඩිලා ඉන්න ඔය අදාළ පාසල් වල ටයිපරි කරගෙන මේ දරුවන්ට ඉදිරි අනාගතයේදී කවදා හරි මේ දේ කියන්න පුළුවන්කම ලැබෙයි. සංගාරාම රාත්‍රී පාසල එවන් අද්විතීය ස්ථානයක්. අපි මම එදත් දැක්කේ සියලුම දේවල් සංවිධානය කරපු අපේ මාම්පේ විමලගේ හාමුදුරුවෝ මේ අවස්ථාව වෙනකොට අපිට පේනවා තියෙන්නේ නැහැ. ඒ වගේම තමයි අද මම දකින්නේ මේ සාරංග නාමරු මේ පැත්තවත් නැහැ. එදා මම අවුරුදු 34කට කලින් දැක්කේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ දර්ශනයම තමයි මම දැක්කේ. උන්වහන්සේ තමන්ගේ වාර්තාව ඉදිරිපත් කර මේ පැත්ත ප්‍රාදගත දෙන්නේ. හැබැයි අපි දකින්න මේ දවස්වල පොඩ්ඩක් වෙලා යනකොට පොඩ්ඩක් ශබ්දබද්ධ වෙනවා නම් ඔය විමලගේ නාමරු ටිකක් මතුවෙනවා. ඊට පස්සේ ආපහු ඒ ශබ්දබද්ධ නැති වෙලා යනවා. මොනතරම් විනයක් රාත්‍රී පාසලේ තිබුණාද කියලා කිව්වොත් ඒ දවස්වල අපේ විමලගේ
හාමුදුරුවෝ හැමදාම රැයට උගන්වනකොට ඇන්නේ රතු පාට ලුහු සිවුරක් ඇන්නේ. ඒ සිවුර හැමදාම එකම පාට තමයි තිබුණේ. ඒ සිවුර එකම පාට එකම ස්වරූපය හැමදාම තිබුණා. ඉතින් ওই විමලගීති හාමුදුරුවෝ ওই සිවුර වෙනස් කරුවොත් කාටවත් අඳුර ගන්න බැහැ. රෑ 6 කාලේ ඉඳන් 8 කාලේ වෙනකම් රාත්‍රී පාසල ඉවර වෙලා ළමයි ටික බස් ස්ටෑන්ඩ් එකට ගියාම විමලගීති හාමුදුරුවෝ කහ පාට සිවුරක් ඇඳගෙන බස් ස්ටෑන්ඩ් එකට යනවා. බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එක වටේ හැම තැනම බලනවා මොන බස් පොලිමේ ඉන්න ළමයාද ළමයිලා අසංවර වෙනසිරෙන්නේ කියලා. මන්දේගමද කලේගානේද ටික්කඩුවද ඔය බලාගෙන යනවා. ගිහිල්ලා ඔය හම්බුනාම පළවෙනි දැන්වීම 6 කාට පටන් ගත්තාට පස්සේ ඉස්සෙල්ලාම හාමුදුරුවෝ කියනවා හාමුදුරුවෝගේ භාෂාවෙන් කියනවා ඔය කලේගාන බස් වල යන්නේ උන් ටික ඔක්කොම වරෙලා නේද? හාමුදුරුවෝගේ භාෂාවෙන් කියනවා. ඇවිල්ලා මෙතන පැය දෙකක් ගණන් ගහගෙන ඒකට ඔක්කොටම වන්දි ගවන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ දිනයක් තමුන්නාසලට කොහෙද හිතාගන්න පුළුවන් ලංකාවේ මොන අධ්‍යාපන ආයතනයේද ළමයි 150ක් 200ක් බංකුවල එකට ගෑවිලා එකට තද වෙලා තෙරපි ඉන්න ළමයි 200ක් පැය දෙකක් යනකම් තමන්ගේ ඇඟේ හැපි ළමයාත් එක්ක කතා කරන්න නැති ආයතනයක් ලංකාව උදාහරණ මට එක තැනක් කියලා ලංකාවේ එහෙම තැනක් තියෙනවද කියලා. පැය දෙකක් යනකම් එකට හේතු වෙලා එකට තෙරපිලා එකට තෙරපිලා ඉන්නවා පැය දෙකක්. නෑ කිසිම සත්‍යයක් නෑ. අල්පෙලෙති තුඩක් වෙන තරම් සත්‍යයක් නෑ. ඒ දවස්වල මට මතකයි ලයිට් යනවා ඉතින්. ඉතිපන්න ගහගෙන තමයි අපි වැඩ කරේ. මම මේ කතන්දර ටික කියන්නේ මේ ඔබ දිරිමත් කරන්න. මට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. මම ඉතිහාසයෙන් කියන්නේ ඒ කතන්දර ඔබට වැදගත් වෙන නිසා. මේ ආයතනය තව සියවස් ගණනාවක් මේ විදිහට යන්න ඕන නිසා. ඉතින් මට මතකයි එක දවසක් කොහොම තියෙද්දී ලයිට් ගිය වෙලාව ඔක්කොම සෙරෙප්පු අතුල්ලන්න පටන් ගත්තා නේද? ලයිට් ගියාම පන්තියක එක ළමයි 200ක් සෙරෙප්පු අතුල්ලන්න ගත්ත පන්තියක. විමලගීති හාමුදුරුවෝ අපේ ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා මං හිතන්නේ ධනහිස් ගෙවෙනකම් දවස් දෙකක් විතර මුළු පන්තියම දැනගස්සවල තිබ්බා. මුළු පන්තියම ළමයි 200ක් හිතා ගන්න පුළුවන් ළමයි 200ක් දැනගන්න මේ වැල්ලේ ඇවිදගෙන ඉන්නකොට කොහොමද තත්ත්වෙ කියන්නේ? ඊට පස්සේ ඒ શબ્ද නැහැ. අනිත් එක ඒ විනය නිසා තමයි අපි දන්නවා අද අපි වෘත්තිකේ මම වෘත්තිකේ මගේ වෘත්තිය හැටියට මම රාජකාරී කරන වෘත්තිය හැටියට මම දකිනවා අද සමාජයේ විවිධ විෂමතාවයන් තියෙනවා. විවිධ පරස්පරතාවයන් තියෙනවා. සමාජයේ විනය පිරිහිමින් පවතිනවා. කොච්චර අධ්‍යාපනයක් ලැබුවත් වැඩක් නැහැ ඒ අධ්‍යාපනය තුළ විනයක් නැත්තම්. අද අපි දන්නවා ඉංජිනේරුවෝ ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, නීතිඥවරු ඉන්නවා, සෑම ශාස්ත්‍රයකම වෘත්තිකයෝ ඉන්නවා. ඒ වෘත්තිකයෝ සමහරව විනයෙන් පිළිලා. නමුත් මොන තරම් ඉහළට ගියත් වැඩක් වෙන්නේ නැහැ විනය ගරුකභාවයක් නැත්තම්. අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා, අපි දන්නවා. කියමනක් තියෙනවා when the bamboo tree grows it bends කියලා. අපි අහලා තියෙනවා ඒක. උඩට යන්න කවදාකවත් කෙලින් උඩට යන්නේ නැහැ. උඩට ඉහළට යන්න පහත් වෙනවා. ඒ නිහතමානී වෙනවා මිනිස්සු. අධ්‍යාපනය ලබන්න නිහතමානී වෙනවා. නිහතමානී වෙනකොට විනයගරුකභාවය ඇති වෙනවා. විනයගරුකභාවය ඇති වුනහම අධ්‍යාපනයේ තියෙනා වූ නියම සකල විද ගුණාංගයන් ඒ පුද්ගලයාගේ මනසට ධාරණය වෙලා ඒ පුද්ගලයා හික්මුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවන් හික්මුණු පුද්ගලයන් තමයි අද සමාජයට අවශ්‍ය වෙන්නේ. අද දෙමව්පියෝ ළමයි තමයි ආයෝජනය කරන්නේ. අද අධ්‍යාපනයයි අපි ආයෝජනය කරනවා. අධ්‍යාපනය ආයෝජනය කරනවා වෙනුවට මේ තරඟකාරී සමාජය තුළ දෙමව්පියෝ ළමයි ආයෝජනය කරනවා. මේ ළමයි ආයෝජනය කිරීමේ අනිත් ප්‍රතිඵල හැටියට අද ළමයිගේ මානසික විකෘතිතාවයන් නැතිලා තියෙනවා. ළමයි බැලන්ස් නැහැ. ළමයිගේ සිතුවිලි සම්පූර්ණයෙන්ම විකෘති. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒක හොදාකාරව දන්නවද? මට වැඩිය පිළිපුන් මනසක් තියෙන මට වැඩිය බුදුදහම අත්‍යන්ත තියෙන දැනුමත් එක්ක බලුවාම ඒක හිතනවා. ඉතින් මම හිතනවා මේ මට හිතෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට අපේ සාරානන්ද හාමුදුරුවෝ මේ වාර්තාව ඉදිරිපත් කරනකොට මට හිතුණා එදා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන්ට කිව්ව චරද වික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සිකාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් කියන ඒ බුදු වදන මෙතන ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වාර්තාව කියවනකොට මට බෞද්ධයෙක් හැටියට හිතුණා අනේ
මොනතරම් වාසනාවන්ත තත්ත්වයක්ද මේ ඇතිලා තියෙන්නේ. අපිට විනයදර භික්ෂුන් වහන්සේලා, අපිට හොඳ උපාධ්‍යාය භික්ෂුන් වහන්සේලා, අපිට වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේලා මේ සමාජයෙන් ඈත් වෙලා යනකොට මේ වගකීමට ඉස්සරහට කවුද උර දෙන්නේ ඉන්නේ කියලා ශෝකාකූල හැඟීමක් බෞද්ධ හැටියට අපිට සිත්තර නිතරම ඇති වුණා. මම ආරම්භ වෙනවා. ඒ වාර්තාව කියවට පස්සේ ඉංග්‍රීසියෙන් සහ සිංහල භාෂාවෙන් අපේ සාරානන්ද හාමුදුරුවෝ අනේ මොනතරම් වාසනාවන්ත තත්ත්වයක්ද මේ චීනකොට්ට ප්‍රදේශයේ තමුන්නාන්සලට තියෙන්නේ. මේ මහාපි විමලකීර්ති ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ආරම්භ කරපු ඒ අතිදැවැන්ත කාර්යභාරය අවුරුදු 53කට පෙර 61කට පෙර ආරම්භ කරපු මේ කාර්යභාරය පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න පුළුවන් දක්ෂ විචක්ෂණශීලී විනයගරුක සංඝ පිටුරුණයාණන් වහන්සේ නමක් ඔබට පහළ වෙලා ඉන්නවා. ඉතින් ඔබේ වගකීම තමයි උන්වහන්සේ රැක ගැනීම, උන්වහන්සේ බලා ගැනීම, උන්වහන්සේට ශක්තිය දීම. ඔබලා තමයි උන්වහන්සේගේ ධෛර්යය යුත්තේ. ඒ මම හිතනවා මේ සංඝාරාම රාත්‍රී පාසලෙන් මට ලබා දීපු විනය, මට ලබා දීපු ශික්ෂණය, මට ලබා දීලා තියෙන මඟ පෙන්වීම මට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මගෙන් පස්සේ මගේ දරුවන්ට මට ලබා දෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මම ආරම්භ වෙනවා. මම හැමතිස්සෙම මෙහෙය කරනවා. මගේ විරිදට, මගේ දරුවන්ට මම කියනවා මේ ගැන. මට සාරානන්ද හාමුදුරුවෝ හම්බුනේ නෑ. මම ඊට කලින් දවසක මම ආවා මගේ දරුවෝ දෙන්නත් එක්ක මේ ස්ථානයට. එතකොට හාමුදුරුවෝ හිටියේ නෑ. මම ලොකු හාමුදුරුවෝත් එක්ක කතා කළා. මගේ දරුවෝ දෙන්න අඳුරලා දීලා ලොකු හාමුදුරුවන්ට මම කිව්වා හාමුදුරනේ මම හැමදාම සංඝාරාමයේ කතා කරනවා. මට පුදුම සතුටක් මට තියෙනවා. මට පුදුමාකාර ආරම්භයක් තියෙනවා. මම සංඝාරාම රාත්‍රී පාසලේ අධ්‍යාපනය ලැබුවා කියලා කියන්නේ. මගේ වෘත්තිය හැටියට මට විවිධ ස්ථානවලදී විවිධ පුද්ගලයන් හම්බ වෙලා කතා කරනවා සර් කොහොමද කියලා. සමහර අය මට මතක නැහැ. මේ වෘත්තිය මට්ටමේ මාව හම්බ වෙච්ච අයද කවුද කියන එක මතක නැහැ. හැබැයි මට මේ ඊයේ පෙරේද දවසක මට නාවල මට හම්බ වුණා එක්තරා දැනත් ඒ කාර්යය මම පාරේ යම් කිසි දැනකට ගිහිල්ලා වඩුවක් අරගෙන එළියට එනකොට නග්ගා කාර්යය ඇවිල්ලා මම නැවතුවා. නවත්තලා බැස්සා. බහැලා ඇවිල්ලා මට කිව්වා සර් මාව මතකද? මම අහුවා ඔයා කොයි දෙපාර්තමේන්තුවේද වැඩ කරන්නේ කියලා. මම හිතුවා මම නීතිඥ වෘත්තිය මගේ නීතිපත් දෙපාර්තමේන්තුවට කොහාට හරි මොකට හරි ආපු කෙනෙක්ද කියලා. නෑ සර් මම දෙපාර්තමේන්තුවක වැඩ කරන කෙනෙක් නෙවෙයි. මම වරලත් වාස්තු විද්‍යාඥයෙක්. මම පැකිලියානේ මම හොරලස්ගමුවේ මම පදිංචි වෙලා ඉන්නේ. මම සර්ගෙන් සංඝාරාමයේදී ඉගෙන ගත්තා. මම සර්ගෙන් සෑහෙන්න ගුටි කාලා තියෙනවා සර් කියලා කිව්වා. මම සෑහෙන්න සර්ගෙන් ගුටි කාලා තියෙනවා කියලා කිව්වා. පුදුම සතුටක් ඒ දරුවගේ තිබුණේ ගුටි කාපු නිසා නෙවෙයි ගුටි කාලේ එතෙන්ට ගියපු නිසා ඒ සතුට තිබුණේ. ඒ දවස්වල අපිට වේවැඩුව අන්තිමට යන දානන්න මම විමලගේ හාමුදුරුවෝ මේකේ සංඝාරාම රාත්‍රී පාසල කරන කාලේ අපිට වේවැඩක් නැතුව අන්තිමට යන්න බෑ. වේවැල අනිවාර්යයෙන්ම තියෙනවා. අද වේවැල පාලා දුන්නාම මම දන්නවා මගේ වෘත්තිය අනුව මානව හිමිකම් අධ්‍යාපන මනෝවිද්‍යාව විවිධාකාර ප්‍රශ්න තියෙනවා. එදා මාපේ විමලගේ හාමුදුරුවෝගෙන් වේවැල පාලා මම කෑවේ නැත්තම් අද මම මෙතන නැහැ. මෙන්න මේකයි යථාර්ථය. අපේ සමාජය පවට බය නම් මෙච්චර වැරදි සිද්ධ වෙන්නේ නැහැ අපේ හාමුදුරුවෝ. අපේ සමාජය අද විනයගරුක කරන්න වෙලා තියෙන්නේ යම්හා දුරකට අපිට දැඩි වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒ දැඩි වීම තුල කවදාවත් මම හිතන්නේ නැහැ සංඝාරාම රාත්‍රී පාසල විසින් ඒ ඇති කරපු දේ කවදාවත් අපිට කියලා දිනවා කියලා. මේ බාලාර්ථ සාධක ධර්ම පාසල ඒ විදිහටම පවත්වාගෙන යනවා. එදා සිට අද දක්වාම මේ ත්‍යාග ප්‍රදානයේ මේ විදිහට පවත්වාගෙන ගියා. අපි එදා අපි අර කාලේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ තියෙනකොට හැබැයි මෙතර පොඩි ගොඩක් විතරක් තෑගි තිබුණේ නැහැ. මේ වේදිකාවේ දවසට ඇවිදින්නත් බෑ. ඒ තරමට තෑගි. අපි ඉතින් අනේ උදේ ඉඳන් මේ ගෘහ මණ්ඩලයේ ගිහින් වල තෑගි හොයනවා මම දන්නේ තාමත් එහෙමනේ කියලා ඒ තත්ත්වෙ තියෙන්නේ කියලා. කඩවල් දාන යනවා රුපියල් 5ක් අඩු කරගන්න කොච්චර උත්සාහයක් දරනවද ගන්න බඩුවල කියන එක අපි දන්නේ ඒ දවස්වල පුදුමාකාර උත්සාහයක් දරන්නේ. රුපියල් 55ට ගිහලා 50 කරගන්න මොන තරම් අපි කතා කරනවද කියලා කඩවල මහතුරුගේ කොච්චර බැනුම් අහනවද කියලා. ඉතින් එහෙම කළා ගොඩ ගහලා මෙතන මේ තෑගිකින් විරක් තියුවාම ඇවිල්ලා ගන්න බැරි තරම් තෑගි. ඒ ආධාර පත්‍රය රුපියල් 500ක් එකතු කරලා රුපියල් 250ක් තෑගි දෙනවා ඊළඟ. ඉතින් ළමයි උත්සාහවන්තව ඉන්නේ කරනවා. හැබැයි හාමුදුරුවෝ හැමදාම කියනවා
මේ උඹලා මේ ආධාර පත්‍රයක රුපියල් 500ක් එකතු කරලා ඉවරලා මේ රුපියල් 250 කරගන්න එක නෙමෙයි තියෙන්නේ. තෑගේ වටිනාකම තියෙන්නේ කතිරණේ ජයග්‍රහණය කරන එක පන්තියේ පළවෙනි වෙන එක. අන්න ඒකයි මේක වටිනාකම තියෙන්නේ. ඒකට බනිනවා හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝගේ හැටි. හැබැයි ඒ කොච්චර වෙන්නත් කිසි කෙනෙක් හාමුදුරුවෝට වෛර කරේ නැහැ. හාමුදුරුවෝ හැමදාම අපේ ගුරුදේවයන් වහන්සේ කෙනෙක් හැටියට අපි සැලකුවා. මම ඒකයි මම කිව්වේ අපේ සාරානන්ද හාමුදුරුවෝ මට මේ කර්තව්‍ය සඳහා සහභාගී වෙන්න කියලා ඉල්ලීම කරනකොට මම කිව්වේ අනේ හාමුදුරුවනේ මම පුදුම සතුටකින් මම මෙතෙන් එන්නේ. මගේ ගෙදර උත්සවයකට යනවට වැඩිය සතුටකින් මම එන්නේ. මම මේ ගෙවන්නේ ණයක්. මගේ ණයක් මම මෙතෙන්ට ණයයි. මේ ණයේ කොටසක් මම ගෙවන්නේ කියලා. මම ඒක ලිඛිතවත් උන්වහන්සේට මම දන්වලා ඉවම මම හාමුදුරුවනේ මම මේ ආරාධනාව පිළිගන්නේ බොහොම සන්තෝෂයෙන්. ඒ මන්ද මගේ ජීවිතයේ යම් කිසි ණයක් තියෙනවා මේ ස්ථානයේ ඒ ණය කොටසක් හරි මට ගෙවන්න පුළුවන් වුණා කියලා හිතනවා මම මෙතෙන්ට ආපු එකේ කියලා. ඒකයි මම කියන්නේ මේ ස්ථානය රටට, ජාතියට, මේ ප්‍රදේශයට කළ තියෙන මහා කාර්යභාරය සුළුපටු නෙවෙයි. ඉතින් මම වැඩි දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. But I think that I should speak a few words in English also as a courage to the younger generation here. I still recall my olden days about 34 years ago when I was sitting here like you, the young lads who are so encouraged to boom up like me. So you will have to follow me. I don't think that I am a person with the profound knowledge or a person who is having an exemplary character to follow. But certain things in life which I have achieved from Sangarama Night School is immense. The speeches which I have made here on this platform have made me courageous. Those experiences which I have gathered from the night school will contribute to the next generation also. The young generation here will have to think that there is a way that you have to go. The way that you have come up to now is not that all. You have to go forward, and the time that you have to go is very much more than what you have spent. So your life should be a truthful life. I recall the very words of these two girls who spoke about this tongue, the belief, the importance of English, and the importance of truth. What a wonderful thinking, what wonderful thoughts they are. So you have to inculcate those good ideals to your character. So you have to mold your character with those grand expressions. These youngsters will have to face the future, the challenges in life to come and in time to come. So the future is yours. What we can preach and what we can teach today is in vain that if you do not grasp those things and inculcate those things to your characters. So my dear children, so it's your era. I recall one day when the Iraq war was going on, a BBC journalist asked a question from the former president of Pakistan, a question about the ongoing situation of the world. Pervez Musharraf replied to that question and said, "This is not the era of bronze. This is the era of brains." So dear children, this is the era of brains. This is not the era of bronze. So you have to be well equipped with the language. Without English, everything is in vain. Everything is in vain. So to make your knowledge profound and to build up your personality and to face the future challenges in the world, the English is a must. And this is the place for that. So that is the final word which I have to tell you. කරුණු කීපය අවධාරණය කරමින් මෙතන මේ ගමේ ඉන්න දෙමව්පියන්ට, මෙතන මේ වාඩිලා ඉන්න දහම් පාසලේ ගුරුවරයන්ට, මේ වාඩිලා ඉන්න දහම් පාසල දරුවරියන්ගේ අම්මලා තාත්තලාගෙන් මම ඉල්ලා හිටිනවා අපේ සාරානන්ද හාමුදුරුවෝ රැකබලාගෙන ඊළඟ පරම්පරාවට මේ මහඟු දායාදය දෙන්න ඔබලා ශක්තියේ ප්‍රතිමූර්තියක් වන්න. Be the profiles of courage to him and let him
make it way for the future generation. Thank you very much.